තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය අද අපි කතා කරන්නේ 12 වෙනි දවස. මීට කලින් අපි සති කිහිපයක් ධර්මාචාර්ය විභාගයේ පොත්වලට අදාළ තොරතුරු සහ ප්‍රශ්න පත්‍ර වල ආකෘති ගැන සහ ප්‍රශ්න හැදිලා තිබුණු විදිහ ගැන කතා කරමින් පාඩම් සාකච්ඡා කළා. ගිය සතියේ පාඩම් වලින් පළවෙනි පාඩමේ දෙවැනි කොටස අපි නිමා කළා. අද දවසේදී අපි කතා කරනවා දෙවැනි පාඩම. මේ සියලුම සාකච්ඡාවන් අප විසින් සිදු කරනු ලබන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook page එක සහ ධර්මාචාර්ය විභාග එකමුතුව. ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය Facebook එකේ මුහුණු පොතේ ඒ ඔස්සේත් අපි මේ සාකච්ඡාවන් සිද්ධ කරනවා. එහෙනම් අපි බලමු දෙවැනි පාඩම පබ්බජ්ජා සහ උපසම්පදා. බෞද්ධ විනය මාර්ගයේ පොත අරගෙන පබ්බජ්ජා සහ උපසම්පදා කියන මේ පාඩමේ තියෙන විශේෂ කරුණු විශේෂ දේවල් අපි සාකච්ඡා කරමු. ධර්මාචාර්ය විභාගය සමත් වීමට මේ අපි කතා කරන සාකච්ඡාවන් ඔබට විශාල ශක්තියක් ලබා දෙවි. ඔබ තනියම පොතක් අධ්‍යයනය කරනවට වඩා ඒකත් එකටම ධර්මාචාර්ය විභාගය සඳහා පොත් 5ක් තියෙනවා. මේ පොත් 5ම තනියම අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන විභාගයේ සමත් වීම කියන එක අපහසු කාර්යයක්, අමාරු කාර්යයක්. ඔබට නොහැකි කියලා නෙමෙයි කියන්නේ. ඔබට පහසුයි මේ විදිහට සාකච්ඡාවලට සම්බන්ධ වුණාම මේ සාකච්ඡාවන් තුලින් ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්නට පුළුවන්. මෙන්න මෙහිමයි පාඩම ආරම්භ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේදී කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජී යන තවුසන්ට දහම් දෙසීමෙන් පසු ප්‍රථමයෙන්ම ධර්මාවබෝධය ලබාගත්තේ කොණ්ඩඤ්ඤ තවුසාය. අපි මීට කලින් පාඩමේදී කතා කළා. පංචවග්ගීය භික්ෂූන් වහන්සේලා ගැන වෙනමම අපි කතා කළා. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. කවුද පස්වග මහණුන්? කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි කියන 5 දෙනා. ඔබ පුංචි කාලේ ඉඳලා මේ 5 දෙනා මේ නම් 5 පාඩම් කරලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. මේ 5 දෙනාට තමයි පළවෙනියටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ අය අතරිනුත් කොණ්ඩඤ්ඤ තාපසතුමා තමයි පළවෙනියටම ධර්මය අවබෝධ කරගත්තේ. ඔහු බුදුරදුන් වෙතින් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලා සිටි හේයින් එව මහන ඒහි බික්කු යනුවෙන් කරන ලද ප්‍රකාශයම ඔහුගේ පැවිද්ද සහ උපසම්පදාව විය. පළවෙනියටම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අවබෝධයට පත් වුණාට පස්සේ, අවබෝධය ඇති කරගත්තට පස්සේ කොණ්ඩඤ්ඤ පැවිදි වෙන්න අදහස් කරනවා. පැවිදි වෙන්න ඉල්ලා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැවිදි කිරීමේ ක්‍රමයක් ලෝකයට හඳුන්වලා දීලා තිබෙන්නේ නැහැ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ පළවෙනියටම මහාන උපසම්පදාවක් ලබා දීමේ ක්‍රමයක් විදිහට හඳුන්වලා දුන්නා. ඒහි භික්ෂු මහාන උපසම්පදාව. ඒහි භික්ඛු භික්ෂුව මෙහි එව. භික්ෂුව මෙහි එන්න කියන ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේගේ මුවෙන් පිට වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කළාම මහාන වේශය අරගෙන ඒක ලෞතර බුදු කෙනෙක්ට විතරක් කරන්නට පුළුවන් කාර්යයක්. ඔබට හිතන්නට පුළුවන් එහෙම එව මහාන කියලා, එහෙම නැත්නම් ඒහි බික්කු කියලා කතා කළාම එහෙම පැවිදි භාවයේ ලැබුණාද කියලා ඔබට විමතියක් ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. එහෙම විමතියක් ගැටලුවක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. බුදු කෙනෙක් කියලා කියන්නේ අනිත් කිසිම කෙනෙක්ට සමාන කරන්න බැරි තරම් හිත ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්.
පින කුසලය සංවර්ධනය කරපු කෙනෙක්. සත්පුරුෂකම සංවර්ධනය කරපු කෙනෙක්. ඒ නිසා ඒ විදිහට පුළුවන්කම තියෙනවා පැවිදි උපසම්පදාව ලබා දෙන්නට. ඒ වගේම කොණ්ඩඤ්ඤ තාපසතුමා සංසාරයේදී අෂ්ට පරිස්කාර ආදී පරිස්කාර පූජාවන් පූජා කරලා තිබිය යුතුයි කියන ඉගැන්වීමක් තියෙනවා. එහි භික්ෂු මහණ උපසම්පදාව ලබා ගන්නට අනිවාර්යයෙන්ම අටපිරිකර පූජා කරලා තියෙන්නට ඕන කියන ඉගැන්වීමකුත් තේරවාදී සම්ප්‍රදාය තුළ පිළිගනු ලබනවා. සෙසු තවුසන්ද එසේ ඉල්ලා සිටි හේයින් එව් මහණෙනි ඒත භික්කවේ සෙසු තාපසවරුත් පැවිදි ඉල්ලුවා. ඒ පැවිදි භාවය ලබා දුන්නේ කොහොමද? එව් මහණෙනි බහුවචනී. ගොඩක් දෙනෙට එකවර ඒ භික්ෂු මහණ උපසම්පදාව ලබා දෙද්දි ඒත භික්කවේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කරන්නේ. එතකොට හැම දිනාම ශ්‍රමණ ස්වරූපය සිවුරු දරාගත්ත පාත්‍රය අතින් ගත්ත පිරිසක් බවට පත්වෙමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිනවා. තවුසන් වශයෙන් හෙවත් ශ්‍රමණ ජීවිත ගත කරමින් සිටි මේ 5 දෙන බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් බවට මෙසේ පත් වූයේ මඟඵල ලැබීමෙන් අනතුරුවය. මාර්ගඵල අවබෝධ කරගත්තට පස්සේ පළවෙනියටම සෝවාන් වුණා. 4 දෙනාම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා සෝවාන් වුණා. ඊට පස්සේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා රහත් භාවයට පත් වුණා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අවබෝධයට පත් වෙලා තමයි මේ පිරිස ඒහි භික්ෂු මහණ උපසම්පදාවට පත් වුණේ. එක්කෙනෙක් ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන් පැවිදි කරනකොට ඒහි භික්ඛු කියලා ප්‍රකාශය තමයි කරන්නේ. ගොඩක් දෙනෙක් පැවිදි කිරීමේදී ඒත භික්කවේ කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එව් මහණෙනි කියන අදහස තමයි ඒකේ තියෙන්නේ. බුද්ධ ශාසනයේ පැවිදි උපසපන් බව ලද පළමු ශ්‍රාවකයෝ මොව්හුය. පළවෙනිම ශ්‍රාවකයෝ පිරිස මේ පිරිස. පස්වක තවුසෝ කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහානාම අස්සජි කියන පිරිස. යසකුල පුතුන් ප්‍රධාන සිව් 50 දෙන බුදුරජාණන් වහන්සේ වෙත ඉසිපතනයට පැමිණියේද ඒ නොබෝ දිනකින් පසුවය. පස්වග මහණුන් පැවිදි කරලා ටික කාලයකට පස්සේ තමයි යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනත් ඉසිපතනාරාමයට ආවේ. එනම් මේ පිරිස බරණැසි ඉසිපතනාරාමේදී තමයි බණ අහලා ධර්ම අවබෝධය ලබා ගත්තේ. පළමුවෙන් යසකුල පුත්‍රයාද දෙවනුව ඔහුගේ ගිහි සහායකයන් සිව් දෙනාද ඉන් අනතුරුව ඔවුන්ගේ 50ක් පමණ මිතුරු පිරිසක්ද පැවිදි කළා. පළවෙනියටම යසකුල පුත්‍රයාව, ඊළඟට දෙවනුව ගිහි සහායකයෝ 4 දෙනා, විමල සුබාහු පුන්නජි කවම්පති කියන 4 දෙනා අපි ඒ ගැන කතා කරලා තියෙනවා. ඉන් අනතුරු ඔවුන්ගේ 50ක් පමණ මිතුරු පිරිස. පළවෙනියටම පස්වග මහණුන් මේ පිරිසවත් ඒහි භික්ෂු මහණ උපසම්පදාවෙන් තමයි පැවිදි භාවයට පත් කරන්නේ. පැමිණ බුදුරදුන්ගෙන් දහම් අසා මඟඵල ලබාගෙන පැවිද්දා උපසම්පදාව ඉල්වීමෙන් පසු එව් මහණෙනි යන්න ප්‍රකාශින් අනතුරුව පැවිදි උපසපන් භික්ෂු ගණයට අයත් වූහ. මේ පිරිසත් එව් මහණෙනි ඒත භික්කවේ කියන ප්‍රකාශය කරලා බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා දුන්නා. මේ පිරිසටත් බුදුරජාණන් වහන්සේ ඒහි භික්ෂු මහණ උපසම්පදාව තමයි ලබා දුන්නේ. මෙසේ පැවිදි උපසපන් බව ලද රහතන් වහන්සේ 61 නම කවුද කියලා මීට කලින් පාඩමේදී අපි කතා කළා. අපි නැවත වතාවක් ඔබට සිහිපත් වීම සඳහා මතක් වීම සඳහා කියන්නම්. පස්වග මහණුන් එතන 5 දෙනයි. යසකුල පුත්‍රයයි 6 දෙනයි. යසකුල පුත්‍රයාගේ යහළුවෝ 54 දෙනයි. එතකොට 60යි. ඒ පිරිස තමයි ප්‍රථම රහත් 69.
තණ්හාදී සියලු බැමි සිඳ බිඳ ඇති බැවින්ද නැවත ගිහි ආකල්පයන් කරා යා නොහැකි හේින්ද තමන් වහන්සේ හා සමාන කොට සලකා බැලීමෙන් අනතුරුව ධර්මදූත සේවය සඳහා වෙන්වෙන්ව වැඩම කරන ලෙස නියම කර වදාළහ. දැන් මේ වෙද්දි මාර්ගඵල අවබෝධයට මේ 60 දෙනාම පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තණ්හා ආදී සියලුම බැමි වලින් බැඳීම් වලින් බන්ධනයන්ගෙන් මිදලා ඉන්නේ. නැවත ගිහි ආකල්පයක් කරා කොහොමදවත් ගමන් කරන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා උපවැදි වෙනවා. උපවැදි වෙන්නේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලා. රහත් භාවයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලා උපවැදි වෙලා නැහැ. උපවිදි තත්වයට පත් වෙන්නේ නැහැ. සිවුරු හරින්නේ නැහැ. එහෙනම් මේ 60 දෙනා දැන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල වලට පත් වෙලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හා සමාන කොට සලකලා ධර්මදූත සේවය සඳහා පිටත් කරලා යවුවා. චරත භික්කවේ චාරිකම් බහුජන හිතායි බහුජන සුඛාය අත්තායි හිතායි සුඛාය දේව මනුසාන ඒ විදිහට අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ මේ පිරිස මේ ප්‍රථම රහත් 69 පිටත් කරලා යවුවා. එසේ පිටත් කොට බුදුරජාණන් වහන්සේ බරණැසින් උරුවෙල් දනව්ව කරා වඩිද්දී උරුවෙල් දනව්වට වඩිනකොට මුණ ගැහෙනවා බද්දවග්ගිය යාළුවන් 30 දෙනා. උරුවෙල් දනව්වේදී මුණ ගැහෙනවා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන ජටිලවරු 3 දෙනා. නිකම්ම නෙවෙයි මේ ජටිලවරු උරුවෙල් කාශ්‍යප 500ක් ශිෂ්‍ය පිරිසකුත් එක්ක, නදී කාශ්‍යප 300ක් ශිෂ්‍ය පිරිසකුත් එක්ක, ගයා කාශ්‍යප 200ක් ශිෂ්‍ය පිරිසකුත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ. යන අග්ගික ජටිලයන් තිදෙනා හා අතවැසි දහසක්ද අග්ගික ජටිලයන්. අග්ගික ජටිලයෝ කියලා කියන්නේ ගිනි පිදීම. ගින්දර සම්බන්ධ කරගෙන ව්‍රත සමාදාන ආදී කරපු. උරුවෙල් කාශ්‍යපගේ ගිනිහල්ගේ තමයි බුදුරජාණන් වහන්සේට පළවෙනි රාත්‍රියේදී ඉන්නට ලබා දෙන්නේ. ඒ ගින්දර සම්බන්ධ කරගෙන පංච තාපය වගේ පව් තැවීමේ කටයුතු සිද්ධ කරලා තියෙනවා මේ ජටිලවරු. අග්ගික ජටිලයෝ 1000ක පිරිසක්. තථාගත ධර්මය අසා මගඵල ලබාගෙනම පැවිදි උපසපන් බව ලබා ගත්ත. මේ අපි කියපු හැම දෙනාම බුදුරජාණන් වහන්සේකින් බණ අහලා මාර්ගඵල අවබෝධයට පත් වෙලාම තමයි මහානකම ලබා ගත්තේ. මුල් කාලයේහි මාර්ගඵල අවබෝධය ලබා පැවිදි භාවයට පත්වෙච්ච, පැවිදි උපසම්පදාවට පත්වෙච්ච, ඒහි භික්ෂු මහාන උපසම්පදාවට පත්වෙච්ච පිරිස් ගැන විස්තරයක් කරන්නට කියලා කිව්වොත් අපි මේ කතා කරපු පිරිස් තමයි අපිට දක්වන්නට වෙන්නේ. එව මහාන යනුවෙන් කෙරෙන ප්‍රකාශයේ හෙවත් ඒහි භික්ඛු උපසම්පදාව ලබා දීම බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූවකි. ඒහි භික්ෂු මහාන උපසම්පදාව ලබා දෙන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. ඒ දිසාවලට වැඩම කළ පිරිසද බුදුදහමට පැහැද පැවිද්ද හෙවත් බ්‍රහ්මචර්ය වාසයේ ඉල්ලා සිටින ශ්‍රාවක පිරිස සියලු දෙනා බුදුරදුන් වෙතම යොමු කරන ලද්දේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව විවිධ ප්‍රදේශවලට පළවෙනි රහත් 69ත් බද්දවග්ගී කුමාරවරුත් පිටත් වෙලා කියා. එහෙම ගිහිල්ලා ධර්ම දේශනා කරන්න පටන් ගත්තම බුදුදහම කෙරෙහි පැහැදුණු සංසාරය පිළිබඳව තේරුම් ගත්ත ගොඩක් දෙනෙක් පැවිදි වෙන්න කැමති වුණා. කැමති වුණාම මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට විතරයි ඒහි භික්ෂු මහාන උපසම්පදාව ලබා දෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ගැටලුවක් ඇති වුණා. ඒ වෙලාවේදී ඒකට පිළිතුරු බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. රජගහ නුවරදී අස්සජී රහතන් වහන්සේගෙන් දහම් ඇසූ කෝලිත උපතිස්ස දෙදෙනද සංජය පිරිවැජ්‍යාගේ අතවැස්සෝද එසේ එවනු ලැබුවෝ වෙති. අස්සජි හාමුදුරුව ඒ කියන්නේ අර ධර්මදූත කණ්ඩායමේ පිරිස් ධර්මයේ දේශනා කරලා බුදුහාමුදුරුවෝ ගාවට පැවිදි වෙන්න කැමති වෙච්ච අයව එව්වා කියන උදාහරණයක් තමයි අස්සජි හාමුදුරුවෝ කෝලිත උපතිස්ස කියන දෙන්නව
සංජය පිරිවැජියා ගාව හිටපු අතවැසි 250ක පිරිසත් එක්ක එවපු අවස්ථාව. එහෙනම් ඒ විදිහට ඈත දුර ප්‍රදේශවල ඉඳලා බුදුහාමුදුරුවෝ ගාවට මහාන කරන්න එවන්න වෙනවා. මොකද ඒහි භික්ෂු මහාන උපසම්පදාව දෙන්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි, බුදුහාමුදුරුවන්ට විතරයි. එහෙත් බුදු සසුන කෙරෙහි පැහැදෙන අය දුර බැහැර සිට කැඳවාගෙන එීම දුෂ්කර කාර්යයක් වූ හේයින් ඒ දිසාවලදී දනව්වලදී පැවිදි උපසපන් බව ලබා දෙන ලෙසට අනුදැන වදාළහ. බුදුරජාණන් වහන්සේ අන්න ඒ කාරණාව හේතුවෙන් දැන් අපි හිතමු ගොඩක් ඈත ප්‍රදේශයක කවුරු හරි කෙනෙක් පැවිදි වෙන්න කැමති වුණා. බුදුහාමුදුරුවන් වහන්සේ ගාවට, බුදුහාමුදුරුවෝ ගාවට ඒ පැවිදි වෙන්න කැමති කෙනාව එක්කෝ එකතු කරගෙන එන්න වෙනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ගාවට එන්න ඒ පුද්ගලයාට ගොඩක් කල්ගත වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ විවිධ ප්‍රායෝගික ගැටලු මතුවෙන්න ගත්තා. ඒහි භික්ෂු මහාන උපසම්පදාව එහෙම නැත්නම් මහාන කිරීම සම්බන්ධව ගැටලුවක් මතුවුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂ පැනවීමක් කළා. මොකක්ද? තාසු දිසාසු තේසු දිසාසු පබ්බාජේත උපසම්පාදේත. මෙන්න මේ පැනවීම බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාලා. තාසු දිසාසු තේසු ජනපදේසු පබ්බාජේත උපසම්පාදේත. ඒ ජනපදවලදී පැවිදි කරන්න උපසම්පදාව ලබා දෙන්නට කියන අනුදැනීම පැවරීම භික්ෂුන් වහන්සේලාට කරනවා. ඒහි භික්ෂු මහාන උපසම්පදාවෙන් පස්සේ භික්ෂුන් වහන්සේලාට පිරිස් පැවිදි කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නා. භික්ෂූත්වයට පත්කර ගැනීම හෙවත් පැවිදි උපසපන් බව ලබා දීමේ චාරිත්‍රය විමධ්‍යගත කිරීමේ පළමු අදියර ක්‍රියාත්මක කළ යුත්තේ මෙසේයි. බුදුහාමුදුරුවෝ ගාවට ආපු අයව ඒහි භික්ෂු මහාන උපසම්පදාවෙන් පැවිදි කරද්දී නම් බුදුරජාණන් වහන්සේ ඒහි භික්ඛු කියන ප්‍රකාශය කරලා දකුණු ශ්‍රී හස්තය දිගු කරාම පැවිදි උපසම්පදාව ලැබෙනවා. ඉතින් එහෙම නැත්නම් ඒත භික්කවේ කියන වාක්‍ය ප්‍රකාශ කරාම පිරිසක් නම් ඒ පිරිස පැවිදි උපසම්පදාවට පත් වෙනවා බුද්ධානුභාවයෙන්. ඒත් ඊට පස්සේ දැන් ඒ දිසාවල ඒ ජනපදවල තාසු දිසාසු තේසු ජනපදේසු තාසු දිසාසු තේසු ජනපදේසු පබ්බාජේත උපසම්පාදේත කියන ප්‍රකාශයට පත් කරනවා ඒ ජනපදවල ඒ දිසාවලදී පැවිදි කරන්නට කියලා. ඉතින් පැවිදි කරන්නේ කොහොමද කියන ගැටලුව ඊට පස්සේ මතුවෙන ගැටලුව. විනය පිටකයේදී මේ ගැන සඳහන් කරනවා සදහවත් කුල පුත්‍රයාගේ. දැන් අපි කිව්වනේ පැවිදි වෙන්න සමහර කට්ටිය කැමති වුණා. ඒ අයව බුදුහාමුදුරුවෝ ගාවට එකතු කරගෙන එන්නට සිද්ධ වුණා කියලා. ඒ වගේ පැවිදි වෙන්න කැමති වෙච්ච ශ්‍රද්ධාවන්ත අයව තමයි මේ කුල පුත්‍රයෝ කියලා හඳුන්වන්නේ. සදහවත් කුල පුත්‍රයා කියලා කියන්නේ. පළවෙනියටම මොකද කරන්නට ඕන? කෙස් රැවුල් බාලා, කහවත් අන්දවලා, උතුරු සළුව හෙවත් තනිපට සිවුර එකස් කොට ඒකාංශ කරලා පෙරවලා භික්ෂූන් වහන්සේලාගේ පා වන්දවලා උක්කුටුකෙයින් ඇඳිලි බැඳ හිඳුවලා තෙවරක් තිසරණය කියවීමට සැලැස්විය යුතුය. පැවිදි කිරීමේදී මෙන්න මේ පිළිවෙල තමයි අනුගමනය කරන්නට ඕනේ. කෙස් රැවුළු බාලා, කහවත් අන්දවලා, උතුරු සළුව හෙවත් තනිපට සිවුර ඒකාංශ කරලා භික්ෂූන් වහන්සේලාට වන්දවලා උක්කුටිකයෙන් ඇඳිලි බැඳලා හිඳුවලා තිසරණය කියවීමට සලස්වනවා.
තිසරණ ගමන පැවිදි උපසම්පදාව තමයි මේ අපි කතා කරන්නේ. කෙස් රැවුළු බාලා කසාවත් අඳවල උතුරු සළුව හේවත් තනිපට සිවුර ඒකාංශ කරලා භික්ෂූන් වහන්සේලාට වන්දවලා උක්කුටුකෙන් ඇඳිලි බැඳගෙන අත් දෙක එකතු කරලා ඉඳගෙන තමයි පැවිදි භාවයට පත් කරන්නේ. එහෙම පැවිදි භාවයට පත් කරද්දී බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියන තිසරණ ගමන අපි පන්සිල් සමාදන් වෙනකොට කියන වාක්‍ය තමයි මේ තියෙන්නේ. පන්සිල් සමාදන් වෙන්න කලින් අපි බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියන තිසරණ සරණ යනවා. මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසු ඒ පුද්ගලයා පැවිදි උපසපන් බව ලැබූ අයෙකු ලෙසින් සලකනු ලැබීය. මුල් කාලයේදී මේ වාක්‍ය නිකාම්ම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා වචන වලට විතරක් සීමා වෙලා කිව්වා නෙවෙයි. හදවතින්ම සැබවින්ම බුදුන් දහම් සංඝුන් සරණ යනවා කියන අදහසින්ම මේ අය සරණ කියා. ඒ නිසා තමයි මේක පැවිදි උපසම්පදාවක් වුණේ. ඒක දෙවෙනි වතාවටත් තුන්වෙනි වතාවටත් ප්‍රකාශයට පත් කරලා පැවිදි උපසම්පදා භාවය ලබා දීලා තියෙනවා. මුල් අවධියේදී ඒ දිසාවන්හි ධර්මදූත ව්‍යාපාරයේ යෙදුණු තෙරවරුන් විසින් මෙසේ පැවිදි උපසම්පන් බව ලබා දෙන ලදී. පැවිදි උපසම්පදාව මුල්ම කාලයේදී අන්න ඒ විදිහට ලබා දීලා තියෙනවා. ඒහි බික්කු සරණාගමනය යන පැවිදි උපසම්පදා ක්‍රම ශාසනීය ආරම්භක යුගයේ සිට කෙතෙක්කල් පැවතියේදැයි කිව නොහැකිය. ඒහි භික්ෂු මහණ උපසම්පදාවයි සරණාගමන උපසම්පදාව පැවිදි උපසම්පදාව අපි මේ දැන් කතා කරපු පැවිදි උපසම්පදාව දෙවනියට කතා කරපු පැවිදි උපසම්පදා ක්‍රම ඒ ක්‍රම දෙක පැවතුණු කාලය කොච්චරක්ද කියලා කියන්න බෑ. හැබැයි මේ දෙකම පැවතිලා තියෙනවා. එහෙනම් සම්බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදා ක්‍රම දෙකක් නම් කරන්න ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්නයක්. සම්බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබා දෙන ලද මුල් කාලයේ ලබා දෙන ලද ක්‍රම දෙකක් නම් කරන්න. ඒහි භික්ෂු මහණ උපසම්පදාව සරණාගමන මහණ උපසම්පදාව. පැවිදි කිරීමේ පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා උත්සාහවත්ව නොබෝ කලකින්ම කෙලෙසුන් නසා රහත් බව ලබා ගැනීම මුල් යුගයේ භික්ෂුවගේ පොදු ලක්ෂණය වූ හේයින් මෙවන් සංස්ථාගත චාරිත්‍ර ධර්ම ඊතරම් දුරට බලපාන්නට ඇතැයි සිතිය නොහැකිය. මෙතනදී විස්තරයක් කියනවා පැවිදි කිරීමේ පරමාර්ථය ඉටු කර ගැනීම පැවිදි වීමේ පරමාර්ථය තියෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තයි සියලු දුක් නැති කරලා නිවන් අවබෝධ කරගැනීමේ අරමුණෙන් තමයි පැවිදි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කාලයේදී මේ භික්ෂුන් වහන්සේලා අතර ගැටලු වැඩිපුර නිර්මාණය වෙලා නැහැ. ඒ යුගයේ භික්ෂුන් වහන්සේගේ පොදු ලක්ෂණයක් උනා නිවන් අවබෝධ කර ගැනීම සඳහාම කැපවීම පැවිදි ජීවිතයේ කැපකිරීම. ඒ නිසා සංස්ථාගත චාරිත්‍ර ධර්ම ඒ භික්ෂු සංස්ථාවල තිබුණු චාරිත්‍ර ධර්ම ඒ තරම් දුරට අවුල් සහගත තත්වයකට පත් වෙලා නැහැ. ආසවට්ටානීය ධර්ම පහළවීම ජනප්‍රිය සමාජයක් තුළ කාලයාගේ ඇවහැමෙන් සිදුවන්නකි. ඔන්න මුල් කාලයේදී සරණාගමන පැවිදි උපසම්පදාව ලබා දෙනවා. පළවෙනියටම ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා දෙනවා. කාලයක් ගත වෙනකන් මේ පැවිදි උපසම්පදා ක්‍රම දෙක අනුව තමයි පැවිද්ද සහ උපසම්පදාව ලබා දෙන්නේ. ඊට පස්සේ ශාසනයේ විශේෂ පරිවර්තනයක් වෙනවා. ඒ තමයි වැරදි කරන භික්ෂූන් වහන්සේලා වැඩි වෙනවා. වැරදි මතුවෙනවා. ආසවට්ටානීය ධර්ම පහළවීම වැරදි කිරීම වැරදි මතුවෙනවා. ජනප්‍රිය සමාජයක් තුළ කාලයාගේ ඇවෑමෙන් සිදුවන්නකි. ජනප්‍රිය සමාජයක් තුළ මේ කියන ආසවට්ටානීය ධර්ම පහළවීම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේත් මේ ගැන දේශනා කරලා තියෙනවා. ඉතින් අපි
පසුගිය ප්‍රශ්න පත්‍රවලටත් අවධානය යොමු කරලා බලමු. ඒ ගැන මොනවද ප්‍රශ්න පත්‍රවල තියෙන්නේ කියලා අපි බලමු. පහුගිය ප්‍රශ්න පත්‍රවල ආසවට්ටානීය ධර්ම ගැන ප්‍රශ්න යොමු වෙලා තියෙනවද කියලා. ඔව්. 2018-2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ භික්ෂු සමාජයේ කෙලසීමට හේතු වන ආසවට්ටානීය ධර්ම 15 විය හැකි හේතු 4ක් නම් කරන්න. ආසවට්ටානීය ධර්ම අතුරින් 2ක් පහදා දෙන්න. විනය නීති පැනවීමේ අරමුණු අතුරින් 4ක් ලියා ඒවා පහදා දෙන්නට කියන ප්‍රශ්නේ තියෙනවා. මේ ආසවට්ටානීය ධර්ම පිළිබඳව කතා වෙන්නේ 4 වෙනි පාඩමේදී. ඒත් අපිට මූලික අවබෝධයක් ලබා දෙනවා ආසවට්ටානීය ධර්ම පිළිබඳව මෙතනදී. සංඝ සමාජයේ ව්‍යාප්ත වී යාමේදීද ඒ ලක්ෂණ ඇතිවිය හැකි බව විනයෙහි මෙන්ම සූත්‍ර ධර්මයන්හිද ප්‍රකාශ වේ. පිරිස් වශයෙන් බහුල වෙනකොට විනය නීති එහෙම නැත්නම් විනය නීති පනවන්නට හේතු වෙන ආසවට්ටානීය ධර්ම මතුවෙන බව සඳහන් වෙලා තියෙනවා. ආසවට්ටානීය ධර්ම වශයෙන් දැක්වෙනුයේ සමාජයක් තුළ දූෂණයන් ඇතිවිය හැකි කරුණුය. ආසවට්ටානීය ධර්ම කියන්නේ මොනවද? සමාජයක් තුළ දූෂණයන් ඇති වෙන්න පුළුවන් කරුණු. ඔන්න චිර රාත්‍රඥ බව, රත්ත්‍ඤ්ඤු මහත්තතා, පැවිදිව කලක් ගත වන විට විනය නීති රීති ආදී පිළිබඳ දැනීම වැඩිවීම. විනය නීති රීති ගැන වැඩිපුර දැනුම ලැබුණම මොකද වෙන්නේ? චිර රාත්‍රඥ බවත් එක්ක ඒවා වෙනස් කරලා ඒවට යම් යම් කොටස් එකතු කරලා ඒ විදිහට විවිධ වැරදි කරන්න යොමු වෙනවා. චිර රාත්‍රඥ බව ආසවට්ටානීය ධර්ම පහළ වීමට බලපාන කරුණු 4ක් දක්වන්නට කියන ප්‍රශ්නයක් 2018-2019 ප්‍රශ්න පත්‍රයේ තිබුණා. දෙවැනි කාරණේ සංඛ්‍යා විපුල බවට පත්වීම හෙවත් සංඛ්‍යා වශයෙන් වර්ධනය වීම වේපුල්ල මහත්තතා. දෙවැනි කාරණේ වේපුල්ල මහත්තතා. මේ 4 අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. වේපුල්ල මහත්තතා. ලාභ සත්කාර වැඩි වශයෙන් ලැබීම ලාභග්ග මහත්තතා. ලාභග්ග මහත්තතා. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව හෙවත් උගත්කම වැඩිවීම බාහු සච්ච මහත්තතා. ආසවට්ටානීය ධර්ම කියලා කියන්නේ සමාජයක් තුළ දූෂණයන් ඇතිවිය හැකි කරුණු. ඒ දූෂණයන් ඇතිවිය හැකි කරුණු මතුවීමට හේතු වෙන කරුණු 4ක් තියෙනවා. චිර රාත්‍රඥ බව, රත්ත්‍ඤ්ඤු මහත්තතා, වේපුල්ල මහත්තතා, ලාභග්ග මහත්තතා, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව කියන උගත්කම වැඩිවීම කියන කාරණය බාහු සච්ච මහත්තතා. එහෙනම් අපි ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ආසවට්ටානීය ධර්ම පහළ වීමට බලපාන්නා වූ හේතු 4ක් දක්වන්න කියන ප්‍රශ්නේ 2018-2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට අනුව අපි ඉදිරිපත් කරනවා. ඊළඟට මේ කරුණ නිසා සංඝ සමාජය තුළ යම් යම් පරිහානි ලක්ෂණ දැතිවීමට ඉඩ තිබේ. මේ කියපු කරුණු 4 නිසා සංඝ සමාජය තුළ යම් යම් පිරිහීමේ ලක්ෂණ මතුවෙනවා. බුදුසසුනෙහි විනය පිටකයක් ශික්ෂා පද්ධතියක් ඇති වූයේ මේ කරුණු මුල් කොටගෙන භික්ෂු සමාජයේ අයහපත් තත්වයන් පැන නැගීම හේතු කොටගෙනය. මේ කියපු කරුණු 4 පදනම් කරගෙන මේ කියපු කරුණු 4 හේතුවෙන් මේ කරුණු 4 නිසා භික්ෂු සමාජයේ විනය පිටකයක් සහ ශික්ෂා පද්ධතියක් ගොඩනැගෙනවා. විනය පිටකය ගොඩනැගෙන්නේ ශික්ෂා පද්ධතියක් ගොඩනැගෙන්නේ මේ ආසවට්ටානීය ධර්ම පහළ වීමත් එක්ක. පැවිදි උපසම්පදාව පිළිබඳව තත්වය එසේ වී. පැවිදි උපසම්පදාව පිළිබඳව තත්වය අන්න ඒ විදිහට කතා කරන්නට පුළුවන්. සදහවත් කුලපුත්‍රයෙකු විසින් එකම අවස්ථාවකදී ලබාගත් පැවිද්ද හා උපසම්පදාව කල්යාමේදී භික්ෂු ජීවිතයේ අවස්ථා 2ක් බවට පත් වී තිබේ. මුල්ම කාලයේදී භික්ෂුන් වහන්සේලාට පැවිද්ද සහ උපසම්පදාව කියන එක එකම විදිහකට. ඒහි භික්ෂු මහණ උපසම්පදාව හෝ සරණාගමන පැවිදි උපසම්පදාව කියන ක්‍රම දෙකින් එකකට පැවිදි උපසම්පදාව ලැබෙනවා.
ඊට පස්සේ කල් ගියාට පස්සේ සැදැහැවත් කුල පුත්‍රයා පැවිදි කරලා පස්සේ තමයි උපසම්පදා කරන්නේ. දහම් පාසල් අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය පොතේදී ඒ ගැන දීර්ඝ විස්තරයක් කතා කරනවා. පැවිදි කරන්නේ කොහොමද, උපසම්පදාව ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන ඒක තව ටිකක් විස්තරාත්මකව තමයි අපි මේ ධර්මාචාර්ය බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතේදී ඉගෙන ගන්න. දහම් පාසල් අවසාන විභාගයේ ඔබ ලියලා තියෙනවා නම් ඒ ගැන ඔබට මතක ඇති. සදහවත් කුලපුත්‍රයෙකු විසින් එකම අවස්ථාවකදී ලබාගත් පැවිද්ද හා උපසම්පදාව කල්යාමේදී භික්ෂු ජීවිතයේ අවස්ථා දෙකක් බවට පත් වුණා. ඒ අවස්ථා දෙක තමයි පැවිද්ද එකක්, උපසම්පදාව තව එකක්. ඒ අනුව පැවිදිව සාමණේර නමක් වශයෙන් භික්ෂු ජීවිතයට හුරු පුරුදු වීමේ කාල සීමාවක් ඇති වුණා. මේ කාලය පැවිදි ජීවිතයේ සාමණේරයෙකු විදිහට, සාමණේර භික්ෂුවක් විදිහට ඉන්න කාලේ. සමාජය තුළ විවිධ තරාතිරම් වල පුද්ගලයන් නිවන් මඟ සොයා යාම කිංකුසල ගවේෂී නොව වෙනත් ලෞකික අපේක්ෂාවන් සපුරා ගැනීම සඳහා සසුනට වැද ගැනීම නිසා මෙවන් ආධුනික සමයක් පැනවීමට අවශ්‍ය වන්නට ඇත. අපි මුලින් කතා කළා මුල් කාලේ භික්ෂුන් වහන්සේලා හැමදෙනෙක්ම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල අවබෝධයන් වලට පත් වෙලා නිවන් අවබෝධ කර ගැනීමේ අරමුණින්ම, ධර්මය අවබෝධ කර ගැනීමේ අරමුණින්ම පැවිදි වෙච්ච අය. එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධයට පත් වෙලා පැවිද්ද ලබා ගත්ත අය. ඒ නිසා ඒ කාලේදී විනය නීති පනවන්නට එහෙම අවශ්‍යතාවයක් උනේ නැහැ. පස්සේ කාලේදී පැවිදි වෙච්ච අය මේ කිං කුසල ගවේෂී මොකක්ද කුසලයේ කියන්නේ? එහෙම නැත්නම් ලෞකික අපේක්ෂාවන් සියල්ලක්ම අතහැරලා පැවිදි වෙච්ච අය නෙවෙයි. ඒ තත්ත්වය වෙනස් වුණා. ඒ නිසා මොකද වුණේ? ඒ බඳු පුද්ගලයන් හේතු කොටගෙන වැඩිහිටි භික්ෂු සමාජයෙන්ද ගෘහස්ත සමාජයෙන්ද උද්ඝෝෂණ පැන නගින්නට වීමෙන් පැවිදි කිරීමේ යම් යම් සීමාවන් ව්‍යවස්ථාගත කරන්නට සිදුවී ඇති බව මහා වග්ගපාලි මහා කන්දකයෙන් පෙනේ. එහෙම පැවිදි වෙලා පැවිදි ජීවිතයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම, නිවන සාක්ෂාත් කර ගැනීම කියන අවස්ථාවෙන් අරමුණෙන් හිත ඉවත් කරගෙන ක්‍රියා කරපු අය පිළිබඳව උද්ඝෝෂණ වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගෙන් මතුවෙන්නට ගත්තා. ගිහි සමාජයෙන්ුත් මතුවෙන්නට ගත්තා. ඒ නිසා මේ තත්ත්වය විවස්ථා මාලාවක් තුල පාලනය කළ යුතුයි කියලා තීරණය කරපු බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවීම ආරම්භ කරනවා. විනය නීති පනවනවා. මහා වග්ගපාලියේ මහා කන්දකයේ තමයි මේ ගැන සඳහන් වෙන්නේ. වැඩිහිටි භික්ෂූන් සහ ගෘහස්ත පිරිස් පස්සේ කාලයේදී ශාසන ලැබියාවෙන් අඩු පැවිදි භාවයට පත්වෙච්ච අය විසින් කරන ලද වැරදි නිසා උද්ඝෝෂණ පවත්වන තත්ත්වයට පත් වුණා. ඒක මැඩ පැවැත්වීම සඳහා විනය නීති පැනෙවුවා කියන අදහස තමයි මහා වග්ගපාලියේ සඳහන් වෙන්නේ. මුල් යුගයේ පැවිදි කිරීමේ වයස අවුරුදු 15කට සීමා වුවද පසුව එය කපුටක එලවා ගත හැකි අවධිය දක්වා අඩු කොට සංශෝධනය කරගෙන ඇත. බුදුරජාණන් වහන්සේ පළවෙනියටම අවුරුදු 15ක් තමයි පැවිදි කිරීමේ කාල සීමාව විදිහට යොදලා තිබුණේ. ඒක පස්සේ සංශෝධනය වුණා. කපුටෙක් එලව ගන්න, පාත්‍රයට වහන කපුටෙක් එලව ගන්න පුළුවන් වයසටපත් වුණාම පැවිදි කරන්නට පුළුවන් කියලා. ඒ අවස්ථාවන්හිදී එසේ සංශෝධිත කරුණු අනුව පැවිදි නොකළ යුතු පුද්ගලයන්ගේ ලේඛනයක් මෙසේ දැක්විය හැකිය. කපුටෙකු එලවා ගන්න පුළුවන් වයසටපත් වීම නෙවෙයි එකම සුදුසුකම වෙන්නේ පැවිදි වීම සඳහා. බුදුරජාණන් වහන්සේ පැවිදි නොකළ යුතු පුද්ගලයෝ කිහිප දෙනෙක්ම දක්වලා තියෙනවා. කපුටෙකු එළවිය නොහැකි වියෙහි ලදරුවා. කපුටෙක් එලව ගන්නවත් බැරි තරම් පුංචි වයසේ ඉන්න කෙනෙක්ව පැවිදි කරන්න බෑ. කුෂ්ඨ, ගෙඩි, වන ඇදුම, අපස්මාරය යන රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයෝ පැවිදි කරන්නට බෑ. පැවිදි කරන්නට බෑ. රාජ බටයා, ප්‍රසිද්ධ හොරු පැවිදි කරන්න බෑ. හිරෙන් පැනලා ගිය අපරාධකරුවෝ පැවිදි කරන්නට බෑ. අධිකරණයෙහි නමලිය වෙච්ච අපරාධකරුවෝ පැවිදි කරන්න බෑ. වරදට කසයෙන් තලනු ලැබූ පුද්ගලයෝ පැවිදි කළාම කසයක්, ඒ කාලේ කසයෙන් තමයි පහර දෙන්නේ. එහෙම පහර කාපු කෙනෙක්ව පැවිදි කරන්නට බෑ. සිරුරෙහි සලකුණු තබා දඬුවම් කරනු ලැබූ අය
පැවිදි කරන්නට බෑ. ණය වෙච්ච ණයකරුවෝ පැවිදි කරන්න බෑ. දාසියෝ පැවිදි කරන්න බෑ. දාස භාවයෙන් මිදුණට පස්සේ පුළුවන් පැවිදි කරන්න. දෙමව්පියන්ගෙන් අවසර නොලැබූ අයව පැවිදි කරන්න බෑ. අතක් සිඳුණු පුද්ගලයෙක් පැවිදි කරන්න බෑ. පයක් සිඳුණු කකුලක් කැඩිලා තියෙන කෙනෙක්ව පැවිදි කරන්න බෑ. අත්පා සිඳුණු පුද්ගලයාව පැවිදි කරන්නට බෑ. කන සිඳුණු පුද්ගලයාව මහාන කරන්නට බෑ. නහය කැඩිලා ගියපු කෙනෙක්ව පැවිදි කරන්න බෑ. කන සහ නහය කියන දෙකම කැඩිලා බිඳිලා ගියපු කෙනෙක්ව පැවිදි කරන්නට බෑ. ඇඟිලි අග සිඳුණු පුද්ගලයෝ පැවිදි කරන්නට බෑ. ඇඟිලි සිඳුණු පුද්ගලයෝ පැවිදි කරන්න බෑ. ඇඟිලි වල අග කැපිලා තියෙන අයවත් ඇඟිලි සම්පූර්ණ කැපිලා හරි කැඩිලා හරි කියපු අයව පැවිදි කරන්න බෑ. උපසම්පදා කරන්න බෑ. මහා නහර සිඳුණු පුද්ගලයා මහා නහරය සිඳිලා ගියපු පුද්ගලයෝ පැවිදි කරන්න බෑ. ඇඟිලි එකිනෙක බැඳී ඇති පුද්ගලයා ඇඟිලි එකට එකතු වෙලා තියෙන ඇඟිලි දෙකක් තුනක් එකට එකතු වෙලා තියෙන අයව දැකලා ඇති. අන්නේ අය වගේ අයව පැවිදි කරන්න බෑ. කුදු අයව පැවිදි කරන්න බෑ. මිටි අයව පැවිදි කරන්න බෑ. බෙල්ලේ ගෙඩි තියෙන අයව පැවිදි කරන්න බෑ. බරවා කකුල් තියෙන අයව පැවිදි කරන්න බෑ. පාප රෝග තියෙනවා. ඒ වගේ අයව පැවිදි කරන්න බෑ. පිරිස් මැද කැපී පෙනෙන විරූපී පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ අයවත් පැවිදි කරන්න බෑ. එක් ඇසක් කන වෙච්ච කෙනෙක්ව පැවිදි කරන්න බෑ. අත්පා වක් වෙච්ච කෙනෙක්ව පැවිදි කරන්නට බෑ. කොර අයව සිරුරෙන් අඩක් පණ නැති පුද්ගලයන්ව පිලා ජරා දුර්වල පුද්ගලයා අන්ධයා ගොළුවා බිහිරා අඳ බිහිරි කියන තත්ත්ව දෙකටම පත් වෙච්ච කෙනා ගොළු බිහිරි පුද්ගලයෝ අඳ ගොළු බිහිරි කියන පුද්ගලයෝ පැවිදි කරන්නට බෑ. මේ ඔක්කොම ඔබට මතක තියාගන්නට බැරි වෙන්නට පුළුවන්. හැබැයි මේවා කිහිප වතාවක් ඔබ කියවනකොට ඔබට හොඳට මතක තියාගන්නට පුළුවන්කම තියෙනවා. පැවිදි නොකළ පුද්ගලයන් ගැන ප්‍රශ්නයක් ආවොත් අපිට ලියන්නට සිද්ධ වෙනවා. පැවිදි නොකළ යුතු පුද්ගලයන් ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අපිට ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නට වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්නට කියලා මතක් කරනවා. ඊළඟට අපි බලමු ඊළඟට තියෙන තොරතුරු මොනවද කියලා. විටින් විට ඉදිරිපත් වූ සිද්ධීන් අනුව ඉහත සඳහන් 39ක් පමණ වූ දෝෂයන්ගෙන් යුත් පුද්ගලයන් කිසිවකු පැවිදි නොකළ යුතු යයි නීතිගත කොට ඇත. එක එක අවස්ථාවල මතුවෙච්ච ගැටලු නිසා තමයි මේ අයව පැවිදි කරන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, පනවලා තියෙන්නේ. ඒවායින් තොරව සිටින සදහවත් කුල පුත්‍රයා තිසරණ ගැන්වීමෙන් පැවිදි කිරීමට අවසර ලබා දී තිබේ. ඒ වගේන් තොරව තිසරණ ගන්වලා පැවිදි කරන්න අවසරය බුදුහාමුදුරුවෝ ලබා දීලා තියෙනවා. සරණාගමන පැවිදි උපසම්පදාව නෙවෙයි මෙතනදී කියන්නේ. තිසරණ ගන්වලා පැවිදි කිරීම. පළවෙනියටම පැවිදි කිරීම. අද දක්වාත් ක්‍රියාත්මක වන්නේ මේ පැවිදි කිරීමේ ක්‍රමය. අද දක්වාත් පැවිදි කරන්නේ මේ කියන ක්‍රමයට. තිසරණ ගන්වලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගිහිල්ලා පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාවත් තෙරුවන් සරණ ගිහිල්ලා ඊට පස්සේ පසුව සාමණේරවරුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් විසින් දස ශික්ෂා පදයන් සමාදන් වීම අනුදැන වදාරන ලදී. මුල් කාලයේදී පැවිද්ද විදිහට, පැවිදි උපසම්පදා විදිහට නෙමෙයි පැවිද්ද විදිහට තීරණය වෙනවා තෙරුවන් සරණ යෑම. තෙරුවන් සරණ යෑම පැවිද්ද වෙනවා. ඊට පස්සේ සාමණේරවරුන්ගේ ඉල්ලීමක් අනුව පස්සේ කාලේදී පැවිදි දස සීලයත් සාමණේර පැවිද්දට එකතු වෙනවා. සාමණේර පැවිද්දට එකතු වෙනවා. අපි මේ කියන කාරණාවන් එක එක හොඳින් මතකයේ තියාගන්න. පැහැදිලිව තේරුම් අරගන්න. පළවෙනියටම තිබුණේ ඒහි භික්ෂු මහණ උපසම්පදාව සහ සරණාගමන පැවිදි උපසම්පදාව. ඒක පස්සේ කාලේදී පැවිද්ද සහ උපසම්පදාව කියලා පැවිදි ජීවිතයේ අවස්ථා දෙකකට බෙදුණා. ආසවට්ටානීය ධර්ම පහළ වෙනවත් එක්ක වැරදි කරන හික්මීමෙන් අඩු අය එකතු වෙනවත් එක්ක ඒ තත්ත්වය ඇති වුණා. ඊට පස්සේ මුලින්ම තිබුණා තිසරණ ගන්වලා ලබා දෙන්නා වූ පැවිද්දක්. ඊට පස්සේ ඒකට තව ටික කාලයකට පස්සේ එකතු වුණා පැවිදි දස සීලය. සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි තමයි මේක එකතු වුණේ. පැවිද්දලත් සාමණේර නමකගේ ජීවිතය පිළිබඳව වගකිව යුත්තා වශයෙන් විනයෙහි දැක්වෙන්නේ උපාධ්‍යයන් වහන්සේ විදිහට.
පැවිදි සාමණේරයන් වහන්සේ කෙනෙක්ව හික්මවීමේ කටයුතු කරන්නේ උපාධ්‍යායන් වහන්සේ. සාමණේර භික්ෂූන් එහිදී හැඳින්වෙන්නේ සද්දි විහාරික නාමයෙනි. සාමණේර භික්ෂූන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍යයෝ විදිහට උපාධ්‍යයන් වහන්සේගේ යටතේ හික්මෙනකොට උපාධ්‍යයන් වහන්සේ ඒ හික්මන පිරිස සද්දි විහාරික කියලා තමයි හඳුන්වන්නේ. උපාධ්‍යාය සද්දි විහාරික. උපාධ්‍යාය සද්දි විහාරික සම්බන්ධය ගෘහස්ත සමාජයේ පියපුතු සම්බන්ධතාවය හා සමාන කොට ඇත. උපාධ්‍යායවරයා සහ සද්දි විහාරිකයා අතර සම්බන්ධය තාත්තා සහ පුතා කියන දෙන්නාගේ සම්බන්ධතාවයට තමයි උපමා කරලා තින්නේ. අපි ඉදිරියේදී මේ ගැන කතා කරනවා. උපාධ්‍යයන් නැති විට ඒ තැනටපත් වනුයේ ආචාර්යයන් වහන්සේ පැවිදි ජීවිතයේ සාමණේර පැවිදි ජීවිතයේ ගොඩනගන්න දෙන්නෙක් සම්බන්ධ වෙනවා. උපාධ්‍යයන් වහන්සේ සහ ආචාර්යවරයා කියන දෙන්න. ඒ දෙන්න තමයි මේ සාමණේරයන් වහන්සේව ටික ටික ගොඩනගන්නේ. උපදෙස් දීලා උගන්වලා ගොඩනගන්නේ. එහෙනම් උපාධ්‍යයන් වහන්සේ හික්මවනවා. එතකොට ඒ හික්මවන පිරිස සද්දි විහාරිකයන් නමින් තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ හික්මවන්නට උපාධ්‍යයන් වහන්සේ නැතිකොට හික්මවන්නේ ආචාර්යවරයා. ශිෂ්‍යයා එහිදී හැඳින්වෙන්නේ අන්තේවාසික විදිහට. ආචාර්යවරයාගේ ශිෂ්‍යෝ අන්තේවාසිකයෝ, උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍යෝ උපාධ්‍යයන් වහන්සේ ගාව හික්මෙනකොට කියන්නේ සද්දි විහාරිකයෝ කියලා. උපාධ්‍යාය හා ආචාර්යයන් කෙරෙහි සිසුන් විසින් සද්දි විහාරික අන්තේවාසික පිළිපැදිය යුතු වූ උදෑසන අවදි වූ මොහොතේ සිට රැ නින්දට යන තෙක් ඉටු කළ යුතු වත් පිළිවෙත් මාලාවක් ඇත. උපාධ්‍යයන් සහ ආචාර්යයන් කෙරෙහි සිසුන් විසින් සද්දි විහාරික අන්තේවාසික කියන සිසුන් විසින් පිළිපැදිය යුතු උදෑසන අවදි වෙච්ච වෙලාවේ ඉඳලා නින්දට යන අවස්ථාව වෙනකන් පිළිපැදිය යුතු වත් පිළිවෙත් තියෙනවා. ඒ වත් පිළිවෙත් පිළිබඳවත් අපි ඉදිරියේදී කතා කරනවා. සාමණේර නමක් රෝගී වූ දහම්පාසල් අවසාන විභාගයේදී මේ වත් පිළිවෙත් ගැන කතා කරලා තියෙනවා. සාමණේර නමක් රෝගී වූ හෝ කායික මානසික දුර්වලතාවයකට පත් වූ විටක උපාධ්‍යයන් හෝ ආචාර්යයන් වහන්සේ තමන් ලද සියලු උපස්ථාන හා දෛනික කාර්යයන් ඒ සාමණේරයන් සඳහා කළ යුතුය. සාමණේර නමක් රෝගාතුර වුණොත්, කායික මානසික දුර්වලතාවයකට පත් වුණොත්, නිරෝගී වෙලා ඉන්න වෙලාවේදී ආචාර්යයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අප උපස්ථාන කරපු ඒ සද්දි විහාරිකයාට එහෙම නැත්නම් අන්තේවාසිකයාට තමන්ට සලසපු සියලු පහසුකම් සලසන්න ඕන සද්දි විහාරිකයා වෙනුවෙන්, අන්තේවාසිකයා වෙනුවෙන් උපාධ්‍යයන් වහන්සේ හෝ ආචාර්යවරයා. වර්තමානයේ සාමණේර නමක් වෙනුවෙන් වගකිව යුතු පුද්ගලයා බවට පත්වෙනුයේ ආචාර්යයන් වහන්සේ. වර්තමානයේ වෙනකොට උපාධ්‍යයන් වහන්සේට වඩා ආචාර්යවරයා තමයි අන්තේවාසික භික්ෂූන් වහන්සේලාව හික්මවීමේ කටයුතු භාරව කටයුතු කරන්නේ, ක්‍රියා කරන්නේ. උපාධ්‍යයන් වහන්සේ විසින් සියලු වගකීම් භාරය පවරනු ලබන නිසා විය යුතුය. උපාධ්‍යයන් වහන්සේ සියලු වගකීම් ආචාර්යවරයාටම පවරනවා. ඒ නිසා වෙන්නට ඇති වර්තමානයේදී ආචාර්යවරයා වැඩි බරක් අන්තේවාසිකයා කෙරෙහි දක්වන්නේ. එහිදී සාමණේරයන් හඳුන්වන්නේ අන්තේවාසික නාමයෙනි. ගුරුවරයා යටතේ ඉන්න ශිෂ්‍යයා අන්තේවාසික විදිහට තමයි හඳුන්වන්නේ. ආචාර්ය අන්තේවාසික සම්බන්ධයේද ඉහත සඳහන් උපාධ්‍යාය සද්දි විහාරික සම්බන්ධයෙන් පියපුතු සමදතාව හා සමාන කොට ධර්ම විනයෙහි මෙන්ම විවහාරික සමාජයෙහිද ක්‍රියාත්මක වන අයුරු පැහැදිලිව පෙනේ. උපාධ්‍යයන් වහන්සේ සහ සද්දි විහාරිකයා පියපුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට ඕන කියලා අපි කිව්වා. ඒ සම්බන්ධතාවයම තමයි ආචාර්ය සහ අන්තේවාසික කියන මේ දෙන්න අතරත් පවතින්නට ඕන සම්බන්ධතාවය විදිහට දැක්වෙන්නේ. මව්පියන් ඥාතීන් අතහැර සසුනේහි පැවිදි බව ලබන්නාට ඇති එකම රක්ෂණ ස්ථානයේ වනුයේ ආචාර්යයන් වහන්සේ. ඇත්තටම පැවිදි වෙනකොට මව්පියෝ, ඥාතීන්, හිතවතුන්, සහෝදර සහෝදරියන් අතහැරලා ඒ අයකින් ඈත් වෙලා තමයි පැවිදි වෙන්නේ. එතකොට ආචාර්යවරයා තමයි එකම රැකවරණය සලසන කෙනා විදිහට අන්තේවාසිකයා සමීපයේ ඉන්නේ. ඒ නිසා ඒ අන්තේවාසිකයාට හොඳින්
රැකවරණයෙන් සැලසීම ආචාර්යවරයාගේ යුතුයකමක් වගකීමක් වෙනවා. ආචාරශීලී සාමණේරයන් කෙරෙහි සංග්‍රහය ලෙසින්ම අනාචාරශීලී හෙරණුන් කෙරෙහි නිග්‍රහයත් දඬුවමත් විනයෙහි නියම කොට ඇත. ඊළඟට දැන් ආචාර්යවරයාට සහ උපාධ්‍යායවරයාට වගකීම් පැවරමින් ඒ පැවිදි භාවයේ ලබා ගන්න අය ටික කාලයක් යනකොට වැරදි කරන්න පටන් ගත්තා. එහෙම වැරදි කරන අයට, වැරදි කරන සාමණේරයන්ට දඬුවම් දෙන්න ක්‍රමයකුත් විනය පිටකේ පනවලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. එහිලා බරපතල ලෙසින් ගැනෙන වැරදි 10ක් දක්වා ඒවාහි යෙදෙන හෙරණුන් සිවුරු හරවා යැවිය යුතු බවද සඳහන් වේ. වැරදි 10ක් තියෙනවා. මේ වැරදි 10 කළොත් සිවුරු හරවලා පවා යවන්න පුළුවන්. බරපතල විදිහට ගැනෙන වැරදි 10ක්. සතුන් මැරීම, සොරකම් කිරීම, භ්‍රමචාරී නොවීම, බොරු කීම, රහමෙර බීම, බුදුරදුන්ගේ අගුණ කීම, ධර්මයේ අගුණ කීම, සංඝයාගේ අගුණ කීම, මිත්‍යා දෘෂ්ටික වීම, භික්ෂුණී දූෂක වීම. සාමණේරයන් වහන්සේ නමක් විසින් සිදුවේ හැකි වැරදි මොනවද? සතුන් මැරීමේ වරද වෙන්න පුළුවන්, සොරකම් කිරීම, භ්‍රමචාරී නොවීම, බොරු කීම, රහමෙර බීම, බුදුරදුන්ගේ අගුණ කීම, ධර්මයේ අගුණ කීම, සංඝයාගේ අගුණ කීම, මිත්‍යා දෘෂ්ටික වීම, භික්ෂුණී දූෂක වීම කියන මේ වැරදි 10 සිදු වුණොත් සිවුරු හරවා යැවීම පවා ආචාර්යවරයාට, උපාධ්‍යායවරයාට කරන්නට පුළුවන්. සාමණේර ජීවිතයේ යහපත්ව ගත කරන්න උන්ට සුදුසු කාලයේ උපසම්පදාව ලබාගත හැකිය. මේ කියන වැරදි 10න් තොරව පැවිදි දස සීලය ආරක්ෂා කරමින් ක්‍රියා කරන අයට 20 වයස් සම්පූර්ණ වෙනකොට පැවිදි භාවයට පත් වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ආචාර්යවරයාගේ ප්‍රසාදය අනුව ඒ සිදුවේ. ආචාර්යවරයා පැහැදුනොත්, ආචාර්යවරයා තීරණය කළොත් මොහු පැවිදි කරන්න උපසම්පදා කරන්න පුළුවන් කියලා පැවිදි උපසම්පදාව ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් පැවිදි උපසම්පදාව ලබා ගන්නට බෑ. එහි භික්ෂු සරණාගමනයේ යන උපසම්පදා විධි කාලය අනුව වෙනස් වී ගොස් අනතුරුව ආරම්භ වූයේ ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා ක්‍රමය. පළවෙනියටම තිබුණු උපසම්පදා ක්‍රම දෙක අපි කතා කළා. ඊට පස්සේ දැන් සාමණේර සහ උපසම්පදා කියන තත්ත්ව දෙකකට, කොටස් දෙකකට භික්ෂු සමාජයේ බෙදිලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේ බෙදිලා තියෙන්නේ. එහෙනම් සාමණේරයන් වහන්සේ කෙනෙක් විදිහට ශාසනික වත් පිළිවෙත් සම්පූර්ණ කළාම, ආචාර්යවරයාගේ පැහැදීම ඇති කරගත්තම උපසම්පදාව ලබා දෙන්නට ඕන. දැන් සරණාගමනය පැවිදි කිරීමේදී තමයි ලබා දෙන්නේ. උපසම්පදාවේදී සරණාගමනයම ලබා දෙන්නට බෑ. එහෙනම් ඒ සඳහා වෙනම ක්‍රමයක් උපසම්පදාව සඳහා තියෙන්නට ඕන. ඒක ක්‍රමයක් විදිහට හඳුන්වලා දෙනවා ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව කියලා. පළමුවෙන් ඤත්තිය හෙවත් මෙනම් උපාධ්‍යයන් වහන්සේගේ මෙනම් ඇති උපසම්පදාපේක්ෂක තැන උපසම්පදා කිරීම මැනවියයි නිවේදනය කොට 3 යලක් කර්ම වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් සිදු කෙරෙන උපසම්පදාව ඒ ක්‍රමයයි. ඤත්තිය තියෙනවා. පළවෙනියටම ඤත්තිය හෙවත් මෙනම් ඇති උපාධ්‍යයන් වහන්සේගේ මේ නම තියෙන සද්ද විහාරිකයා උපසම්පදාවට පත් කළ යුතුයි කියලා 3 පාරක් කියලා ලබා දෙන්නා වූ උපසම්පදාවට කියනවා ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදාව කියලා. වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා ක්‍රමයයි. වර්තමානයේ පවතින්නේත් ඒ අපි කියපු ඤත්ති චතුත්ථ කම්ම උපසම්පදා ක්‍රමය. මෙහිදී උපසම්පදා අපේක්ෂකයා පළමු කොට සංඝයාගෙන් උපසම්පදාව ඉල්විය යුතුය. උපසම්පදා අපේක්ෂකයා පළවෙනියටම සීමාවට රැස් වෙලා ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් උපසම්පදාව ඉල්ලන්නට ඕන. දහම් පාසල් අවසාන විභාගයේදී කොහොමද මේ උපසම්පදාව ඉල්ලන්නේ? ඉල්ලීමේදී මොනවද ප්‍රකාශ කරන්නට ඕන කියන එක ගැන දීර්ඝව විස්තරයක් සඳහන් වෙනවා. ඔබට මම මතක් කරනවා මේ පාඩම කියවන්නට කලින් ඒ පාඩම ඔබ කියවලා හිටියොත්, එහෙම නැත්නම් වීඩියෝ පාඩම් විදිහටත් ඔබට නරඹන්නට පුළුවන්. නරඹලා හිටියොත් හොඳට පැහැදිලි වේවි මේ පාඩමේ කතා කරන කාරණාවන්. උපසම්පදාව ලබා දීම සඳහා උපාධ්‍යායවරයෙක් අවශ්‍යය. උපාධ්‍යායවරයෙක් ඉන්නට ඕන. දස වර්ගික සංඝයා වැඩ සිටිය යුතුය. දස වර්ගික සංඝයා වැඩ ඉන්න ඕන. මේ සංඛ්‍යාව පසුව ಭಾರತයේ මධ්‍ය දේශයට සීමා වූ අතර
ප්‍රත්‍යන්ත දේශ සඳහා උපාධ්‍යයන් වහන්සේ ඇතුළු 5 නමක් සිටීම ප්‍රමාණවත් වනසේ ඒ නීතිය සංශෝධනය කරන ලදී. දසවර්ගික භික්ෂුන් වහන්සේලා කියන්නේ උපසම්පදා ලැබපු භික්ෂුන් වහන්සේලා 19ක් ඉන්නට ඕන කියලා තමයි මුල් කාලේ තිබුණේ. පස්සේ කාලේදී ඒක සංශෝධනය වුණා. ප්‍රත්‍යන්ත දේශ දුෂ්කර පිටිසර ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඉච්චර හොයාගන්නට බැරි නිසා ඒක සංශෝධනය වුණා. උපාධ්‍යයන් වහන්සේ ඇතුළුව 5 නමක් ප්‍රමාණවත් කියලා. අශෝක යුගයේහි ධර්මදූතයන් වහන්සේ නව රටකට වැඩම වන ලද්දේ ප්‍රධාන තෙරණුවන් ඇතුළුව 5 නම බැගිනි. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන උපසම්පදා භික්ෂුන් වහන්සේලා 5 නමක් හිටියා. ඉත්‍ය උත්තිය සම්බල බද්දසාල කියන 4 නමයි මිහිඳු හාමුදුරුවෝයි 5 නමයි උපසම්පදා හාමුදුරුවෝ 5 නමක් හිටියා. ලංකාවට වැඩම කරද්දීත් පැවිද්ද සඳහා ඉහත සඳහන් කළ යෝග්‍යතා උපසම්පදාපේක්ෂකයා තුළද අඩු වැඩි වශයෙන් තිබිය යුතු අතර අතිරේක ව්‍යවස්ථා කීපයක්ද එකතු ඇත. අපි පැවිද්ද සඳහා ඉහත සඳහන් කරපු යෝග්‍යතා උපසම්පදාපේක්ෂකයා තුළ අඩු වැඩි වශයෙන් තියෙන්නට ඕන. ඊට අමතරව අතිරේක ව්‍යවස්ථා කීපයකුත් එකතු වෙලා තියෙනවා. ඒ සියල්ල එහිදී විමසා බලනු ලැබේ. ඒ සියල්ලම විමසා බලන උපසම්පදාවට නුසුදුසු පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා. උපසම්පදාව ලබා දෙන්න බැරි 5 දෙනෙක්. මහාන කරන්න බැරි 39 දෙනෙක් අපි ඉගෙන ගත්තා. අපි බලමු උපසම්පදාව ලබා දෙන්න බැරි 5 දෙනා 15 දෙනා කවුද කියලා. පණ්ඩක, තෙය්‍ය සංවාසක, තිත්‍ය පක්කන්තක, තිරච්ඡානගත, මාතෘ ඝාතක, පීතෘ ඝාතක, අරහන්ත ඝාතක, උබතෝ ව්‍යංජනක. පණ්ඩක, තෙය්‍ය සංවාසක, තිත්‍ය පක්කන්තක, තිරච්ඡානගත, මාතෘ ඝාතක, පීතෘ ඝාතක, අරහන්ත ඝාතක, උබතෝ ව්‍යංජනක. උබතෝ ව්‍යංජනක කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ කියන ලක්ෂණ දෙකම පෙන්눔 කරනයි. යන පුද්ගලයන් 8 දෙනයි. උපාධ්‍යයන් කෙනෙක් නැති, පාත්‍රයක් නැති, සිවුරක් නැති, පාත්‍රයක් සහ සිවුරක් නැති, ණයට ගත්ත පාත්‍රයක් තියෙන, ණයට ගත්ත සිවුරක් තියෙන, ණයට ගත්ත සිවුරක් සහ පාත්‍රයක් තියෙන කියන මේ අයව පැවිදි කරන්නට බෑ. උපසම්පදා කරන්නට බෑ. මේ උපසම්පදා නොකළ යුතු පුද්ගලයන්, පැවිදි කරන්න බැරි පුද්ගලයන් ඒවා අපි පාඩම් කරගන්නට ඕන. කරුණු විදිහට අපි පාඩම් කරගන්නට ඕන අනිවාර්යයෙන්ම. ඔබට මතක් කරනවා මේවා කීප වතාවක් කෙටි සටහනක් විදිහට ඔබ ලියාගෙන පාඩම් කරගන්න. පැවිදි නොකළ යුතු පුද්ගලයෝ කවුද? උපසම්පදා නොකළ යුතු පුද්ගලයෝ කවුද කියලා ඔබ කියවන්න. කීප වතාවක් කියවලා ඒක කටට හුරු කරගෙන පාඩම් කරගන්න. ඒ පිළිබඳව පරීක්ෂා කර බැලීමෙන් පසු අන්තරාය කර ධර්ම 13ක් පිළිබඳව නැවත විමසා බලනු ලැබේ. උඩින් සඳහන් කරපු 15 දෙනාගෙන් තොර කෙනෙක්ද කියලා පරීක්ෂා කරලා බලලා අන්තරාය කර ධර්ම 13ක් ඊට පස්සේ බලනවා. කුෂ්ඨ, ගෙඩි, වන, ඇදුමහා අපස්මාරය යන ආබාධ පස තිබේදැයි විමසයි. කුෂ්ඨ, ගෙඩි, වන, ඇදුම, අපස්මාරය කියන මේ ලෙඩ 5 තියෙනවද කියලා පළවෙනියට බලනවා. කුෂ්ඨ තියෙනවද, ගෙඩි තියෙනවද, වන තියෙනවද, තුවාල, ඇදුම තියෙනවද, අපස්මාරය තියෙනවද කියලා බලනවා. ඊට පස්සේ අනතුරුව තමා මිනිස්සෙක්ද මනුස්සෝසි කියලා ප්‍රශ්නයක් අහනවා. පුරුෂයෙක්ද, පුරුෂයෙක්ද කියලා අහනවා. දාස නොවන්නේක්ද, ණය නැත්තේක්ද, මාපියන්ගෙන් අවසර ලැබුවෙක්ද, විසි වයස් සම්පූර්ණද, පාත්‍ර සිවුරු සම්පූර්ණද? මේ කියන ප්‍රශ්න විමසනවා, ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න අහලා තමයි පැවිදි භාවය ලබා දෙන්නේ. යන කරුණු 7 විමසා බැලේ. මේ කරුණු 7 විමසා බලන ඉන්පසු උපසම්පදාව ලබා දෙනු ලැබේ. මේ කියන අන්තරාය කර කරුණු උපසම්පදා නොකළ යුතු ස්වභාවයේ පුද්ගලයෙක් නෙවෙයිද කියලා හොඳට පරීක්ෂා කරලා බලලා අවසානයේදී පැවිද්ද ලබා දෙන්නට උපසම්පදාව ලබා දෙනවා. උපසම්පදා ලාභී නවක භික්ෂුවට සීමා මාලකයේදීම ප්‍රතිබල සම්පන්න මහතෙර කෙනෙකුන් විසින් අනුශාසනාවක් කරනු ලැබේ. උපසම්පදාව ලබා දීලා මහා තෙර කෙනෙක්, මහා තෙරුන් වහන්සේ නමක්
අවවාද අනුශාසනා ලබා දිය හැකි තෙරුන් වහන්සේ නමක් අනුශාසනාවක් පවත්වනවා. ඒට ඇතුළු වනුයේ විශේෂින් උපසපන් භික්ෂුවක විසින් සිව්පසය සඳහා අපේක්ෂා කළ යුතු දේ 4ක්. චත්තාරෝ නිස්සය හා 4 නිස්සය ධර්ම උපසම්පදාව ලබා දීලා සීමාවේදී ප්‍රතිබල භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් උපසම්පදාව අලුතින් ලබා දුන්නු නවක උපසම්පදාලාභී භික්ෂුවට ලබා දෙන්නේ චත්තාරෝ නිස්සය 4 නිස්සය ධර්ම පිළිබඳ අනුශාසනාවක්. දිවි ඇතිතෙක් ඉවත් කළ යුතු දේවල් 4ක් තමයි චත්තාරෝ අකරණීයානි කියලා දක්වන්නේ. 4 ආකාර වූ දිවි ඇතිතෙක් වෙන්ව සිටිය යුතු වෙන් කළ යුතු දේවල් 4ක්. සිව්පසයෙහි අවම ප්‍රමාණය දක්වා පැවිද්දා විසින් අපේක්ෂා කළ යුත්තේ ඒ ප්‍රමාණය බවත්. සිව්පසයෙහි අවම ප්‍රමාණය දක්වලා පැවිදි භාවය ලබාගත් කෙනෙක් පැවිදි වෙච්ච කෙනෙක් අපේක්ෂා කරන්නට ඕන අල්ප වූ සිව්පසයක්. සෙසු අතිරේක ලාභ සීමා සහිතව භාරගත හැකි බවත් ඒට අඩංගු වේ. නිස්සේ ධර්මවලදී සිව්පසෙහි අවම ප්‍රමාණය දක්වලා පැවිද්දා විසින් අවම වශයෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන මේ 4 තමාගේ පැවැත්ම සඳහා පමණක් ලබාගත යුතුයි කියන ඉගැන්වීම තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. දිවි ඇතිතෙක් නොකළ යුතු නොසෙවිය යුතු දේ වශයෙන් දක්වා ඇත්තේ පරාජිකා 4ට අයත් කරුණුය. දිවි ඇතිතෙක් නොකළ යුතු නොසෙවිය යුතු අකරණීය විදිහට කළ යුතුම නැති නොකළම යුතු දේවල් විදිහට සැලකෙන්නේ බරපතලම වැරදි විදිහට සැලකෙන්නේ පරාජිකා ධර්ම. මෛතුන ධම්ම පරාජිකාව, අදත්තා දාන පරාජිකාව, උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව, මනුස්ස විග්ඝහ පරාජිකාව කියන පරාජිකාවන් 4. නැවත වතාවක් මම කියන්නම් පරාජිකා 4. මෛතුන ධම්ම පරාජිකාව, ඊළඟට අදත්තා දාන පරාජිකාව, මනුස්ස විග්ඝහ පරාජිකාව, උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව කියන පරාජිකා 4 නොකළ යුතුම දේවල්. කරටිය කැඩී ගිය තල්ගසක් මෙන් පරාජිකාවකටපත් පුද්ගලයාට නැවත භික්ෂූත්වය ලබාගත නොහැකි බව අවධාරණය කරනවා. කරටිය කැඩලා ගියොත් තාල වර්ගයේ ගහක ඒ ගහ ආයේ හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි උපසම්පදා භික්ෂුවක් මෛතුන ධර්මයේ සොරකම් කිරීම, ඊට පස්සේ මිනිස්සුන් ඝාතනය කිරීම, නැති ගුණ පෙන්වීම කියන දේවල් කළොත් නැවත උපසම්පදාව පිහිටන්නේ නැහැ. තවදුරටත් සලකා බැලීමේදී සංඝ සමාජයේ පමණක් නොව සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය රඳා පවතුණුවේ නොකැඩුණු නොකෙලෙසුණු උපසම්පදා සීලය ආරක්ෂා කොටගෙන 4 සංවර සීලයෙන්ම පිරිපුන් සංඝ සමාජයක් පවත්නා ප්‍රමාණයට බව ශාසන ඉතිහාසයේ මගින්ද සනාථ කොට ඇත. එහෙනම් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම තියෙන්නේ නොකැඩුණු නොකෙලෙසුණු උපසම්පදා සීලය නිසා. උපසම්පදා සීලේ කැඩුනොත්, උපසම්පදා භික්ෂුන් වහන්සේලා නැති වුණොත් සම්බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියන සීලයන් තමයි 4 සංවර සීලය. 4 සංවර සීලය මම නැවත වතාවක් කියන්නම්, මතක තබා ගන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කියන සීලේ අවස්ථා 4. මේ 4 තමයි උපසම්පදා භික්ෂුවක් විසින් අනුගමනය කළ යුතු වෙන්නේ. මේ 4න් තොර වුණොත් අනිවාර්යයෙන්ම සම්බුද්ධ ශාසනයේ විනාශය සිද්ධ වෙනවා. පැවිදි හා උපසම්පදා අවස්ථාවන් පැවැත්වීමේ පරමාර්ථයේද එයම වේ. උපසම්පදාව ආරක්ෂා කරගෙන 4 සංවර සීලයෙන් යුක්තව ක්‍රියා කිරීම තමයි පැවිදි උපසම්පදාවේ ප්‍රධාන අරමුණ අදහස බවට පත් වෙන්නේ. එහෙමනම් අපි මේ පාඩමේ තිබුණු විශේෂ කාරණාවන් සියල්ලක්ම සාකච්ඡා කතා කළා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook page එක, ඒ වගේම ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන අපේ සමූහය සමගින් ඊළඟ දවසේ තවත් පාඩමක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ පාඩම සාකච්ඡා කිරීම නිමාවට පත් කරනවා. දිගටම මේ පාඩම් සාකච්ඡාවන් සමග එකතු වෙන්නට කියලාත් ඔබට සිහිපත් කරමින් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්